ආයිබෝවන් ස්මාර්ට් පැෂල් ලංකා YouTube චැනල් එක සඳහා මම ඉතාමත් ආදරයෙන් ඔබ පිළිගන්න ලබනවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ ෂෝල් කොලර් එක සහිත බ්ලවුස් මෝස්තරය නිවැරදිව කපා ගන්නේ කොහොමද කියන එක. පිටිපස් පළුව, ඉදිරිපස පළුව, අත, ෆේෂින් මේ සියල්ලක්ම නිවැරදිව කපන විදිය ඔයාලට මේ වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට බ්ලවුස් එක කැපුවට පස්සේ මේ බ්ලවුස් එක කොහොමද නිවැරදිවම මහගන්න කියන එකත් බලාගන්න පුළුවන්. ඒකට මම වෙනම වීඩියෝ එකක් හදලා දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලාගෙන නිවැරදිව බ්ලවුස් එක මහගන්න පුළුවන්. මුලින්ම බ්ලවුස් එක සඳහා අපි මිමි අරගන්න ඕනේ. සාමාන්‍ය විදිහට මිමි අරගන්න. ඔයාලට පුළුවන් මගේ කලින් වීඩියෝ එක බලලා මිමි නිවැරදිව අරගන්න. මේ මිමි වලදී වෙනස් වෙන්නේ සාමාන්‍ය බ්ලවුස් එකට වඩා මිමි වල වෙනසක් තියෙන්නේ කර ගැඹුර විතරයි. අනිත් ඒවා සාමාන්‍ය විදිහට අරගන්න. ගන්න දන්නේ නැත්නම් කලින් වීඩියෝ එක බලන්න. ඉදිරිපස කර ගැඹුර මිමි දෙකක් අපි ගන්නවා. එකක් කර මුලට, අනිත් එක පපුව නොපෙනෙන ප්‍රමාණය දක්වා. දැන් කර මුලට කියලා කියන්නේ කම්පෙත්ත කෙලින් බෙල් අයින්ට මෙන්න මේ විදිහට ටේප් එක තියලා ටේප් එක පහළ කම්පෙත්ත කෙලින් බෙල් අයින්ට තියන්න ඕනේ. මේ විදිහට ටේප් එක තියලා ටේප් එක පහළට දාලා බෙල්ල මුලට තියෙන දුර මෙන්න මෙතනට තියෙන දුර මේ බලන්නකො. මෙන්න මේ වගේ පෑනක් හරි පැන්සලක් හරි තියලා හරහාට බලන්න එතනට කොච්චරක් තියෙනවද කියලා. දැන් මෙයාගෙන අඟල් 3ක් විතර වගේ ඉන්නේ. අන්න ඒ විදිහට ඔයාලට මැල්ල බලන්න පුළුවන්. ඊළඟට පපුව නොපෙනෙන ප්‍රමාණය දක්වා. කර කැපුවාම පපුව පේන්නේ නැති ප්‍රමාණය. එතන තමයි නොපෙනෙන ප්‍රමාණය කියලා කියන්නේ. මෙන්න මේ ගාන විතර අපිට කර ගැඹුර ගන්න පුළුවන්. මේ ගානට අරගෙන තව අඟලක් විතර වැඩිපුර එකතු කරාට කමක් නැහැ. ඊළඟ දැන් අපි බලමු මිමි අරගෙන පිටිපස් පළුව කොහොමද හදාගන්නේ කියලා. දැන් ඔයාලට මේ බලනකො මේ පින්තූරේ පේන ඇති කොලර් එක කළු පාටින් අරන. ඒ කියන්නේ පාට දෙකකින් අපිට ගන්න වෙනවා. පේෂින් එක වෙන පාටකින් කපා ගන්න ඕනේ. දැන් පිටිපස් පළුව මේ තියෙන පිටිපස පැත්ත මැදින් විවරයක් නැතුව මුට්ටුවක් නැතුව පිටිපස් පළුව දෙකම එකපාර කපා ගන්න ඕනේ. ඒ සඳහා අපි රෙද්ද දෙකට නවා ගන්න ඕනේ. දැන් පිටිපස පළුව කියලා කියන්නේ සම්පූර්ණ තනි පැත්තම අපි එකපාර හදාගන්න. හැබැයි මේ පේන්නේ ඔයාලට එක පැත්තක් දෙකට නැව්වහම එක පළුවකට එන ප්‍රමාණය. මැද ඉරක් ඇඳලා තියෙන ඔයාලට පේනවා ඇති. දැන් මැද ඉර තමයි නැම්ම හැටි රෙද්ද ගන්න අපි. දැන් රෙද්ද දෙකට නවා ගන්න ඕනේ. පිටිපස් පැත්තේ පළුව දෙකක් තියෙන නිසා රෙද්ද නවනකොට දැන් විශේෂයෙන් බලන්න ඕනේ රෙද්දේ දික්කත පැත්ත, මේ තියෙන දික්කත පැත්ත, බලවාටියේ තියෙන පැත්ත. බලවාටියේ තියෙන පැත්ත තමයි රෙද්ද දික්කත. මේ තියෙන හරස්සත පැත්ත. එතකොට රෙද්ද නවා ගන්න ඕනේ අපි හරස්සත පැත්තෙන් දෙකට. පිටිපස්ස පැත්තේ පළු දෙකක් තියෙන හින්දා මූට්ටුවක් නැතුව එන්න කපා ගන්න ඕනේ නිසා කන පෙර පැත්ත උඩට එන්න නවා ගන්න ඕනේ. හොඳ පෙර පැත්ත ඇතුළට යන්න නවා ගන්න ඕනේ. දැන් අපි හොයා ගන්න ඕනේ මෙතනදී රෙද්ද නවා ගන්නකොට පිටිපස්ස පළුව සඳහා මේ දික්කත පැත්ත දැන් හරස්සත පැත්තෙන් තමයි නවා ගන්න ඕනේ. වැඩිමින පළල් මිම්ම මොකද්ද? හරස් මිම්ම. පපුව ඉන උකුල. මේ වගේ උකුල තමයි මට ඇවිල්ලා තියෙන මිම්ම. සමහරට ඔයාලගේ පපුව එන්න පුළුවන්. මට ඇවිල්ලා තියෙන උකුල මිම්ම නිසා මම උකුල මිම්මට වඩා වැඩිපුර මැහුම් වාසිය අඟල් භාගයක් හෝ අඟලක් විතර වැඩිපුර තියලා රෙද්ද නවා ගන්න ඕනේ. වැඩිපුර මැහුම් වාසිය තියන්න ඕනේ. අපි ඒ කියන්නේ උකුලේ ප්‍රමාණයට මම නවා ගන්නෑ. ඔයාලට සමහර විට පපුව එන්න පුළුවන් වැඩිපුර එන්නේ හරස් මිමි වලින්. එක පළුවකට ඇවිල්ලා තියෙන මිම්ම. මට ඇවිල්ලා තියෙන උකුල. ඒක නිසා මම මේ මිම්මට වඩා පොඩ්ඩක් වැඩිපුර තියලා රෙද්ද නවා ගන්නවා. අඟල් භාගයක් අවම තියෙන්න ඕනේ මැහුම් වාසිය. අඟලක ප්‍රමාණයක් වුණත් තියන්න පුළුවන්. ඔයාලට සාමාන්‍ය මම මැහුම් වාසිය භාගයයි තියන්න අංශයට. ඒක නිසා අඟල් භාගයක වගේ ප්‍රමාණයක් තියලා මම රෙද්ද නවා ගන්නවා. හරස්සත පැත්තෙන් දෙකට. Tamanට අවශ්‍ය ප්‍රමාණයට තමයි රෙද්ද නවා ගන්න ඕනේ. නැත්නම් රෙද්ද අහක යනවා. දැන් මේ විදිහට හොඳ පිට පැත්ත ඇතුළට යන්න, කන පිට පැත්ත උඩට නවා ගන්න. දැන් මේ විදිහට නවලා අපි රෙද්ද ඒ කියන්නේ පිටිපස් පළුව තමයි ඉස්සෙල්ලාම හදාගන්නේ මම. දැන් පිටිපස් පළුව හදන්න ඕනේ. හැබැයි දැන් මම මේක රෙද්දේ හදාගෙන ගියොත් මම අඳින රේඛාව ඔයාලට පේන්නේ නැහැ. ඒක නිසා ඔයාලට මේක පෙන්වන්න ඕන නිසා මම මේ විදිහට කොලයක් අරගෙන ඒ විදිහටම කොලේ නමාගෙන දැන් මම එතනින් එහාට කොලේ හදාගෙන යනවා.
මේ බලන්න මේ පින්තූරේ මැද කියලා කියන්නේ අපේ රෙද්ද නැම්ම ගන්න එහෙම නැත්නම් කොලේ නැම්ම අරගන්නවා මැද්දට පිටිපස් පළුවේ. දැන් මුලින්ම අපි කරන්නේ මම මේ නැම්ම කියලා ලියන්නේ ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න ඕන හින්දා මේ දැන් කොලේ දෙකට නැවුවට පස්සේ එන නැම්ම තමයි පිටිපස් පළුවේ මැද. රෙද්ද දෙකට නැවුවට පස්සේ රෙද්දේ නැම්ම කියලා කියන්නේ පිටිපස් පළුවේ මැද. දැන් රෙද්ද හරස්සත පැත්තෙන් තමයි දෙකට නවාගෙන තියෙන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට. දැන් පිටිපස් පළුවේ යටින්ම තියෙන්නේ මොකද්ද? යටින් තියෙන්නේ හෙම් එක වාටිය. වාටිය උස හැටියට අපි අඟල් භාගයක ප්‍රමාණයක් කරගන්නවා. යට වාටියේ උස හැටියට මේ වාටි මැස්ම දක්වා තියෙන උස තමයි වාටි උස කියලා කියන්නේ. මෙතන උස හැටියටම අඟල් භාගයක ප්‍රමාණයක් මේ බ්ලවුස් එකට තියෙනවා. එතකොට වාටි උස භාගයයි මෙහුම් වාසි භාගයයි ඇතුල් නවන්න අඟලක ප්‍රමාණයක් යටින් වාටිය සඳහා අපි වෙන් කරගන්න ඕනේ. දැන් මේ විදිහට යට ඉඳන් අඟලක ප්‍රමාණයක් ඒ කියන්නේ තමන්ගේ දකුණු පැත්තෙන් ස්ථාන දෙකකින් උඩට ලකුණු කරන්න. අඟලක ප්‍රමාණයක් ස්ථාන දෙකකින් උඩට ලකුණු කරලා ඊට පස්සේ ඒ හරහා රූල තියලා ඉරක් ඇඳ ගන්නවා මේ විදිහට. දැන් මේ වෙන් කරන්නේ පිටිපස් පළුව සඳහා වාටිය ඇතුළට නවල මහන්න. දිර්වසරත් අපි මේ ප්‍රමාණය වෙන් කරනවා පිටිපසරත් වෙන් කරනවා. දැන් මේ විදිහට මෙහුම් ආසි භාගයක් නවලා ඊට පස්සේ අඟල් භාගයක වාටියක් එන්න මේ විදිහට නවනවානේ. දැන් ওই ප්‍රමාණය වාටිය මහත්දින් අපි නවලා මහනවා. දැන් ඕක වෙන් කරේ නැත්නම් උස විතරක් ගත්තොත් පළුවට වාටිය නවලා මහපු ගමන් උසින් තමයි අඩු වෙන්නේ පළුවේ. දැන් අපි ඊළඟට බලනවා සම්පූර්ණ උස බ්ලවුස් එකට කොච්චරක් අරන් තියනවද කියලා. දැන් මම මේකේ අරන් තියෙන අඟල් 25ක් සම්පූර්ණ උස හැටියට. මෙන්න මේ අඟල් 25 මම දැන් අරගන්නවා යටින් වෙන් කරපු අඟලක ප්‍රමාණය අයින් කරලා. එතන ඉඳන් බ්ලවුස් එක සඳහා අවශ්‍ය උස අරගන්න රෙද්දේ දික්කත පැත්තට. නවලා තියෙන රෙද්ද හරස්සත පැත්තෙන් උස ගන්න රෙද්දේ දික්කත පැත්තට. මේ විදිහට උස තැන් දෙකකින් මාක් කරලා ඊට පස්සේ ඒ හරහා ඉරක් ඇඳ ගන්නවා. දැන් ඊළඟට අපි අඳිනවා පිටිපස කර. මේ පිටිපස කර අඳිනකොට මිමි දෙකක් වැදගත් වෙනවා අපිට. එකක් තමයි කර පළල කියන මිම්ම, අනිත් එක පිටිපස් කර ගැඹුර. දැන් පිටිපස් කර ගැඹුර කියලා කියන්නේ බ්ලවුස් එකේදී කොලර් එක දාන්නේ මේ තියෙන මේ ප්‍රමාණය පිටිපස් කර ගැඹුර. මේක බොහොම පොඩි ප්‍රමාණයක් අපි දාන්නේ. කර පළල කියලා කියන්නේ බෙල්ල තියෙන ප්‍රමාණය, මැනගත් ප්‍රමාණය. ඔයාලා මිමි ගන්න දන්නේ නැත්නම් මගේ බ්ලවුස් එක බලන්න මිම්ම ගන්නදී කියලා දෙනවා සාමාන්‍ය බ්ලවුස් එකේදී. දැන් අපි කර පළල හැටියට ඔන්න මම අරන් තියෙනවා 5ක්. බෙල්ලේ ගානටම පිටිපස් පැත්තෙන් මේක අරන් තියෙන්නේ. මේකට මම තව අඟලක ප්‍රමාණයක් එකතු කරගන්නවා. එක පළුවකට කොච්චරද කියලා බලන්න දෙකෙන් බෙදනවා. පිටිපස් පළු දෙකක් තියෙනවනේ දැන් මෙතන. දෙකෙන් එකට බලන්න දෙකෙන් බෙදනවා ඔන්න 3ක් එනවා. එතකොට දැන් ඒ ප්‍රමාණය නැම්මේ සිට හරස්සත පැත්තට ලකුණු කරනවා. පිටිපස් පළුව සඳහා රෙද්ද දෙකට නවාගත්තු නැම්මේ ඉඳන් හරස්සත පැත්තට මේ විදිහට කරපල්ලා මාක් කරගන්නවා අපි. මට ආවේ 3යි මම 3ක් මේ විදිහට මාක් කරගන්නවා. මේක ඔයාලට වෙනස් වෙන්න පුළුවන් ඔයාලගේ. දැන් ඔන්න මම 3ක් කරගත්තා. ඊට පස්සේ මම ගන්නවා පිටිපස් කර ගැඹුර. මේක සාමාන්‍ය කෙනෙකුට අඟල් භාගයක් හෝ 8/5ක ප්‍රමාණයක්. කොලර් එක දාන හින්දා පිටිපස් කර අඩුවෙන් කැපෙන්න ඕනේ. සාමාන්‍ය කෙනෙකුට භාගයක් හෝ 8/5ක්, පොඩි ළමයෙකුට 8/3ක්, ලොකු එක්කෙනෙකුට 3 කාලක් විතර ගන්න ඕනේ. ඒකල මෙන්න මේ විදිහට පිටිපස් කර හැඩ කරලා ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි උරේසේ රේඛාව අඳිනවා. උරේසේ රේඛාව අඳිනකොට වැදගත් වෙනවා මැනගත් උරේස මිම්ම, අනිත් එක උරේස පහත් වෙන ප්‍රමාණය. උරේස බැස්ම කොච්චරද කියන එක. උරේස බැස්ම හැටියට අපි මේ තියෙන උරේස පහත් වෙන ප්‍රමාණය, උරේස බැස්ම මේ ප්‍රමාණය එක එක්කෙනාට ගන්නකොට, ඒ කියන්නේ පොඩි ළමයෙකුට, සාමාන්‍ය කෙනෙකුට, ලොකු එක්කෙනෙකුට ගන්න ප්‍රමාණවල වෙනස් වෙනවා. දැන් මම ඔයාලට කියලා දෙන්නම් උරේස බැස්ම කොච්චරද පොඩි ළමයෙකුට ගන්නෙ. සාමාන්‍ය කෙනෙකුට නම් අපි අඟලක ප්‍රමාණය මෙතන ගන්න උරේස බැස්ම. අඟලක් මෙන්න මේ විදිහට තැන් දෙකකින් පල්ලහැට මාක් කරලා ඉරක් කරනවා. මේ තියෙන කුඩා එක්කෙනෙකුට, පොඩි ළමයෙකුට 3 කාලයි, සාමාන්‍ය කෙනෙකුට අඟලයි, ලොකු එක්කෙනෙකුට 1 කාලයි. ඒ උරේස පහත් වෙන ප්‍රමාණය උරේස බැස්ම. ඊට පස්සේ දැන් ඊළඟට වැදගත් වෙන මැනගත්තු සම්පූර්ණ උරේස. මේ මැනගත්තු සම්පූර්ණ උරේස අපි අරන් තියෙනවා 13ක්. ඒක දෙකෙන් බෙදුවාම අඟල් 6මාරක් එනවා. එතකොට උරේසේ භාගය. දැන් මම උරේසේ භාගය ලකුණු කරනවා ටේප් එක නැම්මට තියලා මෙන්න මේ විදියට හරස්සත පැත්තට, රෙද්දේ හරස්සත පැත්තට අර අඟලේ ඉර මත ටේප් එක තියාගන්න තැන බලන්න මම කොතනද තියලා තියෙන්නේ කියලා. නැම්ම ඉඳන් හරස්සත පැත්තට ගන්න ඕනේ අර අඟලේ ඉර මත. දැන් ඔන්න නැම්ම ඉඳන් උරේස මාක් කරාට උරේස අඳින්නේ කරපල ලකුණු කරපු තැන ඉඳන්.
මෙන්න මේ විදිහට තමයි උරහිස මාක් කරන්න ඕනේ. දැන් මේ ඉඳන් හැඩයට. දැන් ඔන්න උරහිසේ රේඛාව අපි ඇඳා මෙතන පිටිපස්ස කර ගැඹුර අපි මේ ගත්ත ප්‍රමාණය මම ඔයාලට පිටිපස්ස කර ගැඹුර ගන්නකොට පොඩි ළමයෙකුට නම් 8න් 3ක ප්‍රමාණයක් සාමාන්‍ය කෙනෙකුට අඟල් භාගයක් හෝ 8න් 5ක් ලොකු එක්කෙනෙකුට 8න් 5ක් හෝ 3 කාලක්. මොකද මේ මිම්ම අපි මැනගත්තේ නෑ බ්ලවුස් එකේ. දැන් අපි ඊළඟට අත්‍රවුමේ ගැඹුර අපි කියන කිහිලි කටේ ගැඹුර කොච්චරක්ද කියන එක හොයාගන්න ඕනේ. මෙතන ගැඹුර කොච්චරක් ගන්නවද? ඒකට පපුවේ මිම්ම තමයි වුමනා වෙන්නේ. පපුව භාවිතා කරලා කිහිලි කටේ ගැඹුර හොයාගන්න පුළුවන් අපිට. ඇඟේ ගානට ගත්ත පපුව බලන්න ඕනේ 36ක් ඇවිල්ලා තියෙනවා මට ඇඟේ ගානට ගත්ත පපුව. ඊට පස්සේ මේ 36 හතරෙන් බෙදනවා. ඒකෙන් අඩු කරනවා කප් එක අනුව ප්‍රමාණයක්. හරිද? දැන් මෙතන පපුව ඇඟේ ගානට ගත්ත ප්‍රමාණය හතරෙන් බෙදලා ඇඟේ ගානට ගත්ත පපුව හතරෙන් බෙදලා ඒ එන ප්‍රමාණයෙන් අඩු කරනවා කප් එක අනුව ප්‍රමාණයක්. කප් එක සාමාන්‍ය කෙනෙකුට නම් අඟල් 1.5ක් අඩු කරන්න ඕනේ. පපුව අඩු එක්කිනුට අඟලක්, පපුව වැඩි එක්කිනුට අඟල් 2ක් අඩු වෙන්න ඕන උතන. ඔන්න ඇඟේ ගානට ගත්ත පපුව හතරෙන් බෙදනවා. ඒ ඇවිල්ලා තියෙන උත්තරෙන් තමයි මම අඩු කරන්නේ ඔයාගේ පපුව අනුව. ඒ කියන්නේ පපුව ලොකු එක්කිනුට 2යි, පපුව සාමාන්‍ය කෙනෙකුට 1.5යි, පපුව අඩු එක්කිනුට අඟලයි. දැන් ඊට පස්සේ අපිට වැදගත් වෙනවා මේ පපුවේ මිම්ම කොච්චරක්ද කියන එක. එක පළුවකට එන පපුව ඇඟේ ගානට ගත්ත පපුවට මම 2ක් එකතු කරලා හතරෙන් බෙදුවා. ඒක තමයි දැන් ලකුණු කරන්නේ නැම් මේ ඉඳන් හරසද පැත්තට ඇඟේ ගානට ගත්ත පපුවට 2ක් එකතු කරන සාමාන්‍ය කෙනෙකුට. ලොකු එක්කෙනෙකුට 2.5ක් විතර, පොඩි ළමයෙකුට අඟල් 1.5ක් විතර එකතු කරන්න. දැන් ඒ ප්‍රමාණය තමයි නැම් ඉඳන් හරසද පැත්තට පපුව ලකුණු කරලා මේ විදිහට ඉරක් ඇඳගන්නේ. ඊට පස්සේ අත්‍රවම හදාගත්තු අගය දැන් මෙතන ලකුණු කරගන්න. මෙන්න මේ විදිහට උරහිසේ කෙළවරේ ඉඳන් පහළට මේ තියෙන ගණන් ටික බලා ගන්න. දැන් ඔන්න අත්‍රවම අගය ඇවිල්ලා තියෙන ප්‍රමාණය මම ලකුණු කරනවා පපුවේ ඉර මත. උරහිසේ කෙළවරේ ඉඳන් මෙන්න මේ විදිහට හැඩයට බලන්න ඕනේ. පපුවේ ඉර මත කොතනද තමන්ගේ අත්‍රවමේ අගය එන්නේ. කිහිලි කටේ ගැඹුර. ඔන්න ඔය විදිහට ලකුණු කරන්න ඕනේ. එතකොට මේ අපි ගත්තේ අත්‍රවමේ අගය කියන්නේ කිහිලි කටේ ගැඹුර. හැදුවේ පපුව භාවිතා කරලා ඇඟේ ගානට ගත්ත පපුව භාවිතා කරලා හැදුවේ. මේ ගණන් හරියට හදාගෙන අරගන්න. දැන් ඊට පස්සේ මම අඳිනවා උරහිසේ ඉඳන් පහළට ඉරක් මෙන්න මේ විදිහට කෙලින් ඉරක් පපුවට සමාන්තරව. ඊළඟට කාලක් ඇතුලෙන් ආයි රේඛාවක් අදින්න. ඒ අඳපු ඉරේ ඉඳන් අඟල් කාලක් ඇතුළතින් ආයි ඉරක් අදින්න. ඊට පස්සේ අත්‍රවම රේඛාව අඳින්න ඕනේ. පිටිපස්ස අත්‍රවම රේඛාව මෙන්න මේ විදිහට අත්‍රවම අගය ලකුණු කරපු තැන ඉඳන් අඟල් කාලක් ඇතුළතින් යන පරිදි උරහිසේ කෙළවර දක්වා මේ විදිහට ඇඳ ගන්න ඕනේ. බලන්න මම ඇඳපු විදිය මේ හැඩයට තමයි පිටිපස්ස අත්‍රවම රේඛාව අඳින්න ඕනේ. මේ හැඩේ නිවැරදිව ඇඳ ගැනීම ඉතාමත් වැදගත්. මේක හරියට මේ විදිහට බලාගෙන ඇඳ ගන්න. හොඳයි දැන් අපි ඔය ඇඳේ පිටිපස්ස පළුවට අදාළ පිටිපස්ස අත්‍රවම රේඛාව. ඊළඟට මම අරගන්නවා උරහිසේ ඉහළ ස්ථානයේ සිට ඉන දක්වා ගත්ත උස. බ්ලවුස් එකේ මිමි ගන්න එක මම නැවතත් කියනවා. මිමි ගන්න වීඩියෝ එක මම වෙනම දාලා තියෙන එක බලන්න. මම අරන් තියෙන ඉන දක්වා උස 15මාරක්. ඒ 15මාර තමයි දැන් ලකුණු කරන්නේ උරහිසේ ඉහළ ස්ථානයේ ඉඳන් පහළට. ටේප් එකෙන් මෙහෙම පහළට දාලා ඔන්න මම 15මාර ලකුණු කරනවා. ඊට පස්සේ ඒ හරහා රූල භාවිතා කරලා නැම් ඉඳන් හරසට පැත්තට මේ විදිහට ඉරක් ඇඳ ගන්නවා. ඊට පස්සේ ඉනමින්ම හැටියට මට ඇවිල්ලා තියෙනවා 34ක් එකක් එකතු කරනවා. ඒන ප්‍රමාණය 4න් බෙදුවාම ඇවිල්ලා තියෙන මිම්ම තමයි මම මෙතන ලකුණු කරන්නේ. ඉනේ බුරුලට අඟලක් එකතු කරන්නේ. මේකට මම වෙනම ආයි ඩාට් එකටත් තව ප්‍රමාණයක් ගන්නවා අපි. අඟලක ප්‍රමාණයක්. ඩාට් එකට අඟලක ප්‍රමාණයක් මම වැඩි කරගන්නවා ඉනට අමතරව. ඉනේ බුරුලට මම අඟලක් එකතු කරලා 4න් බෙදුවා. ඊට අමතරව අඟලක් තව වැඩිපුර ගන්නවා ඩාට් එකට. ඩාට් එකක් තියෙන නිසා ඩාට් එකක් දාන්න නැත්නම් අපිට මේ ප්‍රමාණය අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට උකුලේ මිම්ම අරන් තියෙනවා 39ක්. උකුලේ බුරුලට මම 3ක් එකතු කරනවා. ඊට පස්සේ ඒක 4න් බෙදෙන ප්‍රමාණය නැම් ඉඳන් හරස්සට පැත්තට මාක් කරනවා. මේ විදිහට උකුලට 3ක් එකතු කරලා 4න් බෙදනවා. පොඩි ළමයෙකුට අඟල් 2ක් හෝ 2කමාරක්, ලොකු එක්කෙනෙකුට 3කමාරක් විතර එකතු කරා නම් හරි. දැන් ලකුණු කරන්නේ නැම් ඉඳන් හරස්සට පැත්තට උකුලේ මිම්ම. වාටි රේඛාව මත. දැන් ඔන්න අංශේ රේඛාව අපි අඳිනවා මේ විදිහට. හැඩ කරලා අඳින්න ඕනේ. මේ ටික ඇතුළට හැඩ වෙන පරිදි අඳ ගන්න. අත්වම ඉඳන් ඉන්න දක්වා. ඉනේ ඉඳන් උකුල දක්වා එළියට හැඩ වෙන විදිහට තමයි අඳ ගන්න ඕනේ.
ඔන්න දැන් පිටිපස පළුවේ අංශේ රේඛාව මේ විදිහට ඇඳගත්තා. ඊට පස්සේ අපිට උවමනා වෙනවා ඩාට් එක අඳින්න කප් පොයින්ට් එක දක්වා මැනගත් උස. දැන් මම අරන් තියෙන ප්‍රමාණය ඔන්න මේ විදිහට ටේප් එක උරහිස ඉහළ ස්ථානයේ ඉඳන් ටේප් එක පහළට දාලා කප් පොයින්ට් එක දක්වා උස. මැනගත් උස මෙහෙම පල්ලයට මාක් කරනවා. දැන් මම ගත්තේ 10 මම 10 මාක් කරනවා. ඒ හරහා මෙහෙම ඉරක් ඇඳ ගන්නවා. දැන් මෙතන මාක් කරනවා ඊට පස්සේ කප් දෙක අතර පරතරය. ඩාට් අතර පරතරය දෙකෙන් බෙදලා 7ක් ආවා දෙකෙන් බෙදුවා 3මාරයි. ඒ වගේ මේ ඊර මත ලකුණු කරනවා 3මාර. මේ මිමි හරියට මැනගන්න නැත්නම් ඩාට් එක වෙනස් වෙනවා. හරියට කප් එකේ මැදට එන්නේ නැතුව යනවා. දැන් ඒ අගේ මින රේඛාව මතත් ලකුණු කරනවා. ලකුණු කරලා මෙන්න මේ විදිහට රූල භාවිතා කරලා පහළට ඉරක් අඳිනවා. කප් පොයින්ට් එක දක්වා ඔස ලකුණු කරපු තැන ඉඳන් පහළට ඉරක් අඳ ගන්නවා. ඩාට් එකේ අවසානයේ අපි ගන්න ඕනේ ඉනයි උකුලයි අතර මැද්දට වගේ එන්න. ඉනයි උකුලයි අතර මැද්දට. ඒකෙන් බ්ලවුස් එකේ උසට අනුව මෝස්තරයට හානියක් නොවන පරිදි මේ ප්‍රමාණය වල ගන්න. ඒක පොඩ්ඩක් උස ගන්නකොට ඔයාලා එහෙම බලලා ගන්න ඕනේ මෝස්තරයට හානියක් නොවන පරිදි උස අරගන්න. දැන් ඩාට් එක සඳහා ගැඹුර හැටියට දෙපැත්තට අපි අරගන්නවා අඟල් භාගි මේ විදිහට. ඉන රේඛාව මත අඟල් භාගි. ඊට පස්සේ මේ විදිහට ඩාට් එක පොඩ්ඩක් හැඩයට වගේ අඳ ගන්න අඳිනකොට මේ විදිහට. ඔන්න දැන් පළුව සම්පූර්ණයෙන්ම ඇඳලා ඉවරයි. අපිට තියෙන ඊළඟට මහවුන් වාසිය තියලා කපා ගන්න. දැන් ඔයාලට කැමති නම් අංශයේ පැත්තට ඩාට් එකක් තියන්න පුළුවන්. මේ විදිහට කප් පොයින්ට් එක හරහා රේඛාව දික් කරලා ඕනනම් දෙපැත්තට අඟල් භාගි වගේ මාක් කරලා ඩාට් එකක් අංශයටත් තියන්න පුළුවන්. හැබැයි හැම බ්ලවුස් එකකටම එහෙම ඩාට් එකක් දාන්න ඕනේ. සමහර අය පුරුද්දක් වශයෙන් හැම බ්ලවුස් එකකටම ඩාට් එකක් දානවා. එහෙම අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් විතරක් මේ ඩාට් එක ඇඳ ගන්න. මම නම් මේ ඩාට් එක තියන්න යන්නේ නැහැ මේ බ්ලවුස් එකට. ඔයාලට ඕන නම් ඩාට් එකක් අංශය පැත්තට තියන්න පුළුවන්. ඊට පස්සේ යට වාටිය ප්‍රමාණය නවලා අංශයේ මෙහුම් අංශي භාගය තියලා අපි අංශය පැත්තෙන් කපාගෙන යනවා. ඒ වගේම අත්වමටත් භාගයක් තියන්න ඕනේ. උරේසරත් භාගයක් තියන්න ඕනේ. කරටත් භාගයක් තියන්න ඕනේ. එහෙම තියලා මෙහුම් අංශي ඉර දෙකේ අපිට පුළුවන් කපා ගන්න. මේ හැඩ වෙනස් වෙන්නේ නැති වෙන්න මෙහුම් අංශි භාගය තියලා කපා ගන්න ඕනේ. හරි දැන් ඔන්න පිටිපස් පළුව කපලා ඉවරයි. දැන් මම පිටිපස් පළුව මතම ඉදිරිපස අත්වම ඇඳ ගන්නවා. මේ ඉදිරිපස පළුව හදනකොට ඉදිරිපස අත්වම ඒ කියන්නේ කිහිලි කටේ ගැඹුර වැඩි කරලා තමයි ඉදිරිපස අත්වම අඳින්න ඕනේ. පිටිපසට වඩා ගැඹුර වැඩි වෙන්න ඕනේ ඉදිරිපස් පළුවේදී ඉදිරිපස අත්වම රේඛාව අඳිනකොට ගැඹුර වැඩි කරලා ඇඳ ගන්න ඕනේ. කියන්නේ කිහිලි කටේ ගැඹුර වැඩි කරලා අඳින්න ඕනේ ඉදිරිපස පළුව සඳහා අත්වම අඳිනකොට. ඒක අඳින්නේ දැන් පිටිපස් පළුව මත මෙන්න මේ විදිහට පපුවයි උරේස අතර තියෙන පරතරය මැන ගන්නවා. ඒ පරතරය අත්වම දිගේ උඩට මේ විදිහට මාක් කර ගන්නවා. පපුව සහ උරේස අතර තියෙන පරතරය. මෙන්න මේ පරතරය මැන ගන්න. අර අඟල් කාලා නැතුව මයින්කොට මෙන්න මේ පරතරය. ඒක තමයි අත්වම දිගේ උඩට මාක් කරන්නේ. ඊට පස්සේ ඔය ආපු පරතරය අඟල් 2යි කාලට වඩා අඩු නම් ගැඹුර හැටියට 3 කාලක් ගන්න ඕනේ. 2යි කාලට වඩා වැඩි නම් අඟලක ගැඹුරක් තියන්න ඕනේ පිටිපසට වඩා ඉදිරිපස අත්වම සඳහා. දැන් මෙතන මට ආවේ අඟල් 3යිනේ. එතකොට මට පරතරය අඟල් 3යි කියලා කියන්නේ 2යි කාලට වඩා වැඩි. එහෙනම් මම අඟලක් ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අඟලක ප්‍රමාණයක් ගැඹුර හැටියට අරගන්න ඕනේ. අංශක 45 හැඩයට රේඛාවක් අඳින්න ඕනේ. මේ විදිහට හැඩයට රේඛාවක් ඇඳලා උතන මම අඟල මාක් කරනවා. මාක් කරලා ඊට පස්සේ ඔන්න ඒ ස්ථානයේ යන පරිදි ඉදිරිපස අත්වම රේඛාව මේ විදිහට ගැඹුර වැඩි කරලා ඇඳ ගන්නවා. දැන් මේ විදිහට ගැඹුර වැඩි කරලා ඇඳහම ඉදිරිපස් පැත්තෙන් අර කිහිලි කටේ රැලි හැම අනවශ්‍ය ප්‍රමාණය කැපිලා අයින් වෙනවා. දැන් ඊළඟට අපි බලමු ඉදිරිපස් පළුව දැන් කොහොමද හදාගන්න ඕනේ කියලා. මුලින්ම රෙද්දේ බලවාටිය තමන්ගේ පැත්තට එන්න තියාගන්න. රෙද්දේ මේ දැන් තියෙන විදිය බලන්න හරස්සත පැත්ත දික්කත පැත්ත. ඒ කියන්නේ බලවාටිය තියෙන පැත්ත තමයි රෙද්දේ දික්කත පැත්ත. දික්කත පැත්තට තමයි අපි උස ගන්නෙ. නම් පිටිපස් පළුව භාවිතා කරලාමයි ඉස්සර පළුව හදාගන්නේ. රෙද්දේ හරස්සත පැත්තට මම මෙන්න මේ වගේ අඟල් 3ක ප්‍රමාණයක් මුලින්ම මම වෙන් කර ගන්නවා.
රිද්දි හරසට පැත්තට මෙන්න මේ විදිහට අඟල් 3ක ප්‍රමාණයක් මම ලකුණු කරගන්නවා. ඒ ලකුණු කරන්නේ ඇයි කියන එක ඔයාලට පස්සේ තේරුම් ගන්න පුළුවන් හදාගෙන යනකොට මම පැහැදිලි කරන්නම්. මුලින්ම අඟල් 3ක ප්‍රමාණයක් ඔයාලා වෙන් කරන්න. මේ විදිහට අඟල් 3ක ප්‍රමාණයක් රිද්දි හරසට පැත්තට ලකුණු කරලා ඉරක් ඇඳලා ඒ ප්‍රමාණය වෙන් කරගෙන ඊට පස්සේ හදාගත්තු පිටිපස් පොළ අරගෙන ඒ ඉරට තියා ගන්නවා. නැම්ම පිටිපස් පොළ නැම්ම. හැබැයි ඒ තියා ගන්නකොට උඩටයි යටටයි ඉඩ ගන්න බලාගෙන රෙද්දක තියා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි තියාගන්න රිදි කෑල්ල මත උඩට ඉඩ ගන්නත් පුළුවන් වෙන්න ඕනේ යටට ඉඩ ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. දැන් ඒක ඇයි එහෙම ගන්න කියන එක දැන් ඔයාලට හදනකොට තේරෙයි. මේ විදිහට නැම්මට පින් එකක් දෙකක් ගහගන්න අර ඉරට තියලා පළුව එහෙට මෙහෙට වෙනස් වෙන්නේ නැති වෙන අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඔයාලා මේක එකපාර රෙද්දි හදාගෙන කපා ගන්න පුළුවන්. කොළවල ඇඳලා පස්සේ කපා ගන්න ඕනේ නැහැ. එකපාරම රෙද්දි කැපුව හැකි. පිටිපස් පළුව මේ විදිහට තියලා ඒකෙන් අපි යටට පිටපත් කරගන්නවා ඉදිරිපස අත්වවම මේ විදිහට. ඊළඟට උරහිස අවසන් වෙන තැන පටන් ගන්න තැන ඊට පස්සේ අපි පිටපත් කරගන්නවා අංශේ රේඛාව මේ විදිහට. ඊළඟට අපිට උවමනා වෙනවා ඩාට් එක අවසන් වෙන තැන ඩාට් එකේ දෙපැත්ත පටන් ගන්න තැන ඉන රේඛාව. ඊට පස්සේ ඊළඟට වාටියේ රේඛාව. මේ හැමදේම පිටපත් කරගන්න ඕනේ කාබන් කොලයක් එකකින් දාලා. හරි දැන් ඔන්න අපි අහකට ගත්තා පිටිපස් පළුව. මුලින්ම ඔයාලා මෙන්න මේ විදිහට ඉදිරිපස් පළුවේ මැද යටින් අඟලක ප්‍රමාණයක් පාත් කරන අඟල් 3 කාලක් හෝ අඟලක ප්‍රමාණයක් සාමාන්‍ය කෙනෙකුට පොඩි ළමයෙකුට නම් භාගයක් විතර සාමාන්‍ය කෙනෙකුට අඟල් 3 කාලක් හෝ අඟලක් ලොකු එක්කෙනෙකුට අඟලක වගේ ප්‍රමාණයක් ගත්තා නම් ඇති. මෙතන 3 කාලක වගේ ප්‍රමාණයක් හෝ නැත්නම් අඟලක ප්‍රමාණයක් මෙදින් පාත් කරන හැබැයි ඒක අංශය පැත්තෙන් පාත් කරන්නේ නැතුව ආපහු වාටි රේඛාව හැඩයට අඳින අංශය දක්වා. දැන් අපි ඊළඟට බලනවා ඉදිරිපස් කර ගැඹුර මුලින්ම කර මුලට ගත්ත ප්‍රමාණය අඟල් 3ක් අරන් තියෙනවම ඒක මේ විදිහට උරහිස ඉලි ස්ථානේ ඉඳන් පල්ලෙහාට මාක් කරනවා ටේප් එක පහළට දාලා අඟල් 3ක් අරගන්නවම අඟල් 3ක් මේ විදිහට මාක් කරගන්නවා පහළට ඉරක් අඳින්න කෙලින් අඳින්න ඉර ඒ ඉර මත තමයි අඟල් 3 මාක් කරන්නේ ඊට පස්සේ එතන ඉඳන් හරහට ඉරකුත් මේ විදිහට අඳින්න දැන් මෙතන හැදිලා තියෙන මේ කොටුව ඇතුළත ඉදිරිපස කර රවුම් කරලා ඇඳ ගන්නවා මේ විදිහට ඒ හැඩේ මේ ඇඳගන්න හැඩේ හොම ඉස්සරහටම දික් කරගන්න කොලේ කෙලවර දක්වා එහෙම නැත්නම් රෙද්ද බලවාටිය දක්වාම මේ විදිහට දික් කරගන්නවා ඊට පස්සේ මම මෙන්න මේ රේඛාව උඩට දික් කරගන්නවා ඉහළට කෙලින් ඉරක් විදියට දික් කරගන්න ඕනේ මේ ඉර මත ඊට පස්සේ මම ගන්නවා පිටිපස පළුවේ පිටිපස කරේ තියෙන දුර මේ කොලර් එක සඳහා අවශ්‍ය ප්‍රමාණය ඉස්සරහ පළුවෙන්මයි ගන්න සම්පූර්ණ කොලරේට අවශ්‍ය ප්‍රමාණය මේ පිටිපස කරේ තියෙන දුර හරියට මැනගන්න පිටිපස් කරටත් අවශ්‍ය ප්‍රමාණය පිටිපස් පළුවේ කරේ දුර මැනගෙන ඒක ඉස්සරහ පළුවෙන්මයි ගන්න ඕනේ මේ දුර හරියට මැනගන්න මෙන්න මේ විදිහට ටේප් එකෙන් හරි රෝලෙන් හරි හරියට නිවැරදිව මැනගන්න හරියට මැනේ නැත්නම් කොලර් එක මහන්න ගියාම ඔයාලට ප්‍රශ්නයක් වෙනවා මේ ඇවිල්ලා තියෙන ප්‍රමාණය මම ඊළඟට මෙන්න මෙතන ඉඳන් උඩට ගන්නවා උරේසේ මේ තියෙන්නේ උරේසේ ඉල ස්ථානේ ඉඳන් උඩට ඇඳපු ඉර මත මේ විදිහට ඒ යගේ ලකුණු කරගන්නවා. ඒ කියන්නේ අර පිටිපස් කරේ දුර. මේ යගේ එක එක්කෙනාට වෙනස් වෙනවා. අනිවාර්යයෙන්ම ඒ පිටිපස් පළුවේ රේඛාව මත තියෙන දුර මැන ගන්න ඕනේ. ඊට පස්සේ මම මෙහෙම හරහට ඉරක් ඇඳ ගන්නවා. අංශක 90ට රේඛාවක් ඇඳ ගන්නවා මේ විදිහට. මේ ඉර මත ලකුණු කරනවා ඊට පස්සේ අපි කොලර් එක සඳහා කොලර් උස. ඒ කියන්නේ කොලර් එකේ කොලර් උස කියලා කියන්නේ දැන් මම ඔයාලට මේ පින්තූරෙන් පොඩ්ඩක් මේක පෙන්නන්නම්. මේ පින්තූරේ බැලුවොත් මේ ඔයාලට මෙන්න මෙතන පේනවා ඇති කොලර් එකේ උස. මේ තියෙන්නේ කොලර් එකේ උස මෙන්න මේ ටික. දැන් ඔය ඔතන දෙකට නැවෙනවා කොලර් එක. එතකොට මෙතන අඟල් 1.5ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. දෙකට නැවුවාම උස හැබැයි දිග ඇරියාම අඟල් 3ක් වෙන්න ගන්නවා අපි සාමාන්‍ය කෙනෙකුට. මහත කෙනෙකුට 3යි කාලක් විතර උනක් ගන්න. පොඩි එක්කෙනෙකුට 2යි 3 කාලක් විතර වගේ අර ගන්නවා. දැන් ඔන්න මේ කොලර් උස අපි මේ විදිහට මෙතන අරගෙන දැන් මම අඟල් 3යි ගත්තේ. මේ විදිහට අඟල් 3ක් අරගන්න කොලර් උස. කුඩා ළමයෙකුට 2යි 3 කාලයි සාමාන්‍ය කෙනෙකුට 3යි ලොකු එක්කෙනෙකුට 3යි කාලක් වෙන්න ගන්න.
එතනින් ඉඳන් පල්ලෙහාට ඉරක් අඳින්න ඕන කොලර් එක ගත්තු තැන කොලර් උස ගත්තු තැන ඉඳන් දැන් මම අර මුලින් ඇඳපු ඉරටමයි අඟල් 3 මට ඇවිල්ලා තියෙන. සමහර විට ඔයාලට ඒ අඟල් 3 ගත්තාම මේ මුලින් ඇඳපු ඉරේ මෙහාට එහාට වෙන්න පුළුවන්. ඒ ගැටලුවක් නැහැ. කොලර් උස හරියට මෙන්න තැන ඉඳන් පල්ලෙහාට ඉරක් මේ විදිහට ඇඳ ගන්න ඕනේ. දැන් මේ ඉරි දෙක අතර මැදින් ඉරක් ඇඳ ගන්නවා. මෙතන තියෙන අංශක 90ක ප්‍රමාණයක්. අංශක 90ක කෝණයක් මෙතන තියෙන්නේ. ඒක හරියටම දෙකට බෙදෙන පරිදි අංශක 45ට ඉරක් ඇඳ ගන්නවා. පොඩි ඉරක් මේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි ඕකේ ගන්නවා කොලර් පොයින්ට් කියන අගය. මෙතන අගය හැටියට සාමාන්‍ය කෙනෙකුට අඟල් 2ක් හෝ 2යි කාලක වගේ ප්‍රමාණයක් ගන්න. ඒක 2ක් වුණත් කමන්නේ. සාමාන්‍ය කෙනෙකුට එහෙම නැත්නම් 2යි කාලක් වුණත් ගන්න පුළුවන්. කුඩා ළමයෙකුට අඟල් 1යි 3 කාලක් විතර වගේ ප්‍රමාණයක් ගන්න. ලොකු එක්කෙනෙකුට අඟල් 2යි කාලක් වගේ ප්‍රමාණයක් ගන්නවා මෙතන. මේ විදිහට මුල්ලේ ඉඳන් අරගන්නේ අඟල් 2යි කාල. ඊට පස්සේ මෙන්න මේ විදිහට හැඩයට මම ඉරක් ඇඳ ගන්නවා මෙන්න මේ විදිහට. මේ පැත්තට ගන්නවා සාමාන්‍ය කෙනෙකුට නම් අඟල් 2යි කාලක ප්‍රමාණයක්. මහත කෙනෙකුට 2කමාරක් වගේ ප්‍රමාණයක්. පොඩි ළමයෙකුට අඟල් 2ක් විතර වගේ ප්‍රමාණයක් අපි මෙතන අර ගන්නවා. අපි ඊළඟට බලනවා ඉදිරිපස කරගැඹුර පපුව නොපෙනෙන ප්‍රමාණය දක්වා ගත්ත මීම. මම අරන් තියෙනවා අඟල් 8ක්. සාමාන්‍ය අඟල් 7ක් විතර වගේ තමයි ආවේ. මම වැඩිපුර අඟලකුත් වගේ තියලා තමයි අඟල් 8ක් වෙන ගත්තා. ඔයාලට එහෙම පුළුවන් සාමාන්‍ය පපුව නොපෙනෙන ප්‍රමාණය දක්වා උපරිම අරගන්න. ඒකට තව අඟලක් එකතු කරලා මේ විදියට පල්ලෙහාට අරගෙන මෙහෙම හරහට ඉරක් ඇඳ ගන්නවා. මේක ඕපන් එක වෙනස් කරගන්න පුළුවන් Tamanට කැමති නම්. ඒ කියන්නේ මම දැන් ඕපන් එක තියන්නේ පපුව නොපෙනෙන ප්‍රමාණය දක්වා අරගෙන එතනින් ඉඳන් පල්ලෙහාට ඕපන් එක තියෙනවා බොත්තම් දාන්න බලාගෙන ඕපන් එක ඉන දක්වා උනත් ගන්න පුළුවන්. එතනින් පල්ලෙහාට මම බොත්තම් වාසියට හිට ගන්නවා 8න් 5ක ප්‍රමාණයක් සාමාන්‍ය කෙනෙකුට. මහත් එක්කෙනෙකුට 3 කාලක් වගේ බොත්තම් වාසියක් තියන්න. පොඩි ළමයෙකුට වගේ නම් අඟල් භාගයක වගේ බොත්තම් වාසියක් තියෙනවා. බොත්තම් දාන්න වාසිය. දැන් එතන ඉඳන් පල්ලෙහාට මේ විදිහට බොත්තම් වාසියට පහළට ඇඳ ගන්නවා. මේ ටික මේ විදිහට හැඩයට ඇඳ ගන්න. මෙන්න මෙතන අපිට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය නම් මෙන්න මේ රේඛාව මේ විදිහට ඉස්සරහට දික් කරලා අපිට පුළුවන් මෙතන හැඩය වෙනස් කරගන්න. මෙන්න මේ විදියට. දැන් මම ඇතුළට කොටසක් කපලා අයින් කරන්න හදන්නේ. නමුත් ඔයාලට කැමති නම් ඒ කොටස වෙන් කරන්නේ නැතුව මම අර කලින් ඇඳලා පෙන්නපු විදියටම ගන්න පුළුවන්. මේ ටික ඇතුළට කපන්න නැතුව දැන් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ පින්තූරේ බලන්න මේ මෙතනින් කොටසක් කපලා ඇතුළට තියෙනවනේ හැඩයට. ඒ කොටස තමයි මම අර විදිහට ඇඳලා තියෙන්නේ. නමුත් ඔයාලට මේ ඇතුළට කපන කොටස ඇතුළට කපන්න නැතුව සාමාන්‍ය විදිහට ඇඳ ගන්න පුළුවන්. දැන් අපිට මැහුම් වාසි භාගයක් තියන්න තියෙන්නේ. මේ විදිහට වටේට මැහුම් වාසි භාගයක් තියන්න. හැබැයි යටට තියන්න ඕන අපි මැහුම් වාසි අඟලක ප්‍රමාණයක්. පිටිපස් පළුවටත් අපි යට වාටේ අඟලක ප්‍රමාණයක් තිබ්බා. ඉදිරිපස් පළුවේ අඟලක ප්‍රමාණයක් තමයි තියන්නේ. මේ අඳින්න අපි ඩාට් එක ඉදිරිපස් පළුවේ ඩාට් එක අඳිනකොට පොඩි වෙනසක් කරන්න තියෙනවා. පිටිපස් පළුවේ ඩාට් එක ඇඳපු තැන ඉඳන්ම නෙමෙයි ඉදිරිපස් ඩාට් එක පටන් ගන්න. ඉදිරිපස ඩාට් එක අඳිනකොට කප් පොයින්ට් එකේ ඉඳන් පහළට ප්‍රමාණයක් අපි අරගන්න ඕනේ. ඒක සාමාන්‍ය කෙනෙකුට අඟල් 1යි කාලක්, මහත කෙනෙකුට අඟල් 1කමාරක් වගේ ප්‍රමාණයක් පාත් කරලා තමයි ඩාට් එක ඉදිරිපස් පළුවේදී අඳින්න ඕනේ. දැන් ඉස්සරහා පළුව සම්පූර්ණයි. දැන් එහෙමනම් අපිට කපා ගන්න තියෙන්නේ මේ විදිහට මුලින්ම යටින් කපා ගන්න අඟලක මෙහුම් වාසියක් තියලා හරහට ඊට පස්සේ ඒ අඟල යටට නමන්න. මේ විදිහට යටට නවලා මෙහුම් වාසි භාගෙ දිගේ කපාගෙන යන්න.
අන්සේට භාගයේ අත්හොමට භාගයේ උරේසයට භාගයයි මේ විදිහට වටේට මෙහුම් ආසි භාගයක් තමයි තියලා කපා ගන්න තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද පේෂන් එක කපා ගන්න කියලා. ඉදිරිපස් පළුවට පේෂන් එක කපා ගන්න ඕනේ. කපාගත්තු ඉදිරිපස් පළුව මේ විදිහට රෙදි කෑල්ල මත තියලා මුලින් පළුවේ ගානට මේ විදිහට වටේ කපා ගන්නවා. අපි මේ පේෂන් එක සඳහා ගන්න රෙදි කෑල්ල වෙන පාටක රෙදි කෑල්ලක් ගන්න පුළුවන්. අර රෙද්ද කපා ගන්නකොට රෙද්ද පාටට ගැලපෙන තනි පාටක රෙදි කෑල්ලක් ගන්න. මේ විදිහට මුලින් පළුවේ ගානට පේෂන් එක කපා ගන්න. ඒ කියන්නේ වටේටම කපන්න ඕනේ. ෆේෂන් එකේ පළල හැටියට අවශ්‍ය ප්‍රමාණය අපි දැන් අරගන්න උරහිස පැත්තෙන් අඟල් 2යි 3 කාලක්. එතනට එනකල් විතරයි ෆේෂන් එකේ පළල ඉන්නේ. උරහිස පැත්තෙන් අඟල් 2යි 3 කාලක්. දැන් මෙන්න මෙතනිනුත් අපි ගන්නවා ෆේෂන් එක පළල හැටියට අඟල් 2මාරක වගේ ප්‍රමාණයක්. එහෙම නැත්නම් 2යි 3 කාලක් ඒ වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේ ඇවිල්ලා ඉදිරිපස කර ගැඹුරේ නේ දැන් කොලර එක නැවෙන්නේ මෙතනින්. පේෂන් එක පළල හැටියට එතන අපි ගන්නවා අඟල් 2මාරක් හෝ 2යි 3 කාලක ප්‍රමාණයක්. ඊළඟට ඉන රේඛාව මත අඟල් 2ක ප්‍රමාණයක් අපි අරගන්නවා. මෙතන වාටීය රේඛාව මත අඟල් 2ක ප්‍රමාණයක් අරගන්නවා. ඊට පස්සේ මේ ලකුණු කරපු ස්ථාන කාබන් කොලයක් යටින් දාලා පේෂන් එක සඳහා ගත්තු රෙදි කෑල්ල මත පිටපත් කරගන්නවා. ඒ ස්ථාන ටික යටින් අඟල් 2යි ඉන රේඛාව මත අඟල් 2යි ඊට පස්සේ මේ ලකුණු කරපු ස්ථාන මේ විදිහට ගත්තු ස්ථාන තමයි දැන් අපි යටට මේ පිටපත් කරගන්නේ. දැන් ඔයාලට පේන ඇති ඉන රේඛාව වාටි රේඛාව මත මම අඟල් 2 දෙක ගත්තේ. උඩින්ම උරහිස රේඛාව මත 2යි 3 කාලක් ගත්තා. ඒ ප්‍රමාණයෙම කරගැඹුරු ලකුණු කරපු තැනත් ගත්තා. දැන් අපි මෙන්න මේ විදිහට රූල තියලා යා කරගන්නවා ඉනේ සිට වාටිය දක්වා. හැබැයි එතනින් උඩට සාමාන්‍ය විදියට හැඩයක් එන පරිදි යා කරගන්න ඕනේ. ඒ කියන්නේ උරේෂ දක්වා මෙන්න මේ විදියට සාමාන්‍ය හැඩයක් එන විදියට උරේෂයේ අඟල් 2යි 3 කාල ලකුණු කරගත්තු තැන දක්වා මේ විදියට හැඩ කරලා යා කරගන්න. මෙහුම් වාස තියන්නේ නැතුව ඒ ඉරදිගේ කපා ගන්න. මොකද අයින අපි ඕලොක් කරගන්නවා. මේ විදියට ෆේෂන් දෙකක් ඉදිරිපස් පළු දෙකට කපාගෙන ඒ දෙකට පේපර් ස්ට්‍රිප් අලව ගන්න ඕනේ. ඊළඟට අපි බලමු කොහොමද අත හදාගන්නේ කියලා. ඊට කලින් ඔයාලට පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තවම මගේ channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එකට පහලින් ඇති රතු පාට කොටුව ක්ලික් කරන්න. ඒ ළඟම ඇති bell icon එකත් ක්ලික් කරලා all දාලා තියාගන්න. එවිට මම දාන අලුත් වීඩියෝ ඒ සැනින්ම ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳයි අපි බලමු සාමාන්‍ය අත කොහොමද හදාගන්නේ කියලා. ඒ සඳහා අවශ්‍ය මිමි තමයි මේ තියෙන්නේ. අතේ දෙපැත්තක් තියෙනවා ඉදිරිපසයි පිටිපසයි කියලා. රෙද්ද නවා ගන්නකොට හරස් අත පැත්තෙන් දෙකට නවා ගන්න ඕනේ. දැන් රෙද්ද නවා ගන්න ප්‍රමාණය බලන්න ඕනේ කොයි ප්‍රමාණයද කියලා. මේ තියෙන්නේ මම ගත්ත මිමි වල අත දිග 16මාරයි අත්කට 9යි. ඊට පස්සේ තියෙනවා අත්‍රවම අතීල කොටස. අත්‍රවමට ඇවිල්ලා තියෙන මිම්මෙන් භාගයක් අඩු කරලා තමයි අතීල කොටස දාගන්නේ. අතේ හරස් මිම්ම. වැඩිමින් හරස් මේ තියෙන දැන් මේ අතේ මෙන්න මේ හරහට තියෙන මිම්ම තමයි අතීල කොටස කියලා කියන්නේ. මේ මිම්මට තමයි රෙද්ද නවා ගන්න ඕන මෙහුම් වාසේ තියලා. ඒක හදාගන්නේ අත්‍රවම ඇවිල්ලා තියෙන ප්‍රමාණයෙන් භාගයක් අඩු කරලා. මේ කිහිලි කටේ ගැඹුර 7මාරක් මට ඇවිල්ලා තියෙන භාගයක් අඩු කරන 7යි. එතකොට මේ තියෙන 7 ඒ ප්‍රමාණයට තමයි රෙද්ද නවා ගන්නේ. අතේ හරස් මිම්ම. දැන් ඒකට වඩා පොඩ්ඩක් වැඩිපුර තියලා තමයි නවන්නේ මේ හරසත පැත්තෙන් දෙකට. දික්කත පැත්තට අතේ දිග ගන්න හරසත පැත්තට තමයි රෙද්ද නවා ගන්න ඕනේ. දැන් මට ඇවිල්ලා තියෙන අතීල කොටස 7යිනේ මම ඒ ගානටම නවන්නේ. වැඩිපුර මෙහුම් ආසේ භාගයක් තියලා අඟලක් විතර තිබ්බත් කමක් නැහැ. අඩු වෙන්නේ නැතුව වැඩිපුර අඟල් භාගයක් හෝ අඟලක ප්‍රමාණයක් තියලා රෙද්ද නවා ගන්න. හොඳ පිට පැත්ත ඇතුළට යන විදිහ නවා ගන්න ඕනේ. ඒතොර රෙද්ද නවා ගන්නේ හරසත පැත්තෙන් දෙකට. ඔයාලගේ අතේ එන හරස් මිම්ම තමයි අතීල කොටස. අතීල කොටස හදාගන්නේ අත්‍රවමෙන් අඟල් භාගයක් අඩු කරලා. මේ තියෙන රෙද්ද නැම්ම ඉඳන් හරසත පැත්තට ගන්නවා මේ අතීල කොටස අගේ.
දැන් ඊළඟට අත්කටේ වාටියේ ප්‍රමාණය කොච්චරද කියලා මම බලනවා. අත්කටේ වාටිය උස සාමාන්‍යයෙන් අපි පොඩි ළමයෙකුට අඟල් භාගයක්, සාමාන්‍යයෙකුට අඟල් 3 කාලක්, ලොකු එක්කෙකුට අඟලක වගේ ප්‍රමාණයක් තියෙනවා අත්කටේ වාටිය සඳහා. එතකොට මේ ප්‍රමාණයට මෙහුම් වාසි භාගයක් එකතු කරලා ඒන ප්‍රමාණය තමයි මෙතන වෙන් කරගන්නේ. මේ දාලා තියෙන ගණන් බලන්න. ඒ අනුව තමයි දැන් ඔන්න සාමාන්‍ය කෙනෙකුට 3 කාලයිනේ මෙහුම් වාසි භාගයකුත් එකතු කරලා අඟල් 1 කාලක් මම මෙතන වෙන් කරගන්නවා වාටිය සඳහා. අතේ වාටිය, අත්කටේ වාටිය අඟල් 3 කාලක වාටිය උසක් තියෙනවා අපි. එතකොට මෙහුම් වාසි භාගය එකතු කරාම අඟල් 1 කාලක්. මේක මහත්දින් ඔයාලට මම නිකන් නවල පෙන්නන මේ විදිහට මෙහුම් වාසි භාගයක් නවනවා. ඊට පස්සේ 3 කාලක් නවනවා. ඔන්න ඔය විදිහට තමයි නැවුවාම එන්නේ. වාටිය ඔය විදිහට නවලා තමයි මහන්නේ. ඉතින් ওই ප්‍රමාණය අනිවාර්යයෙන්ම ඇතුළට නැවෙනවානේ. ওই ප්‍රමාණය අතහැරලා තමයි අතේ දිග ගන්න ඕනේ. ඉතින් මේ ප්‍රමාණය 1 කාලක ප්‍රමාණයක් තමයි. ඒක වෙන් කරලා තමයි අත දිග ගන්නෙ. අත් දිග 16මාරක් වෙලා තියෙනවා. ඉතින් දැන් මම මේ වාටිය ප්‍රමාණය වෙන් කරලා නැම්ම දිගේ අත දිග 16මාර අරගන්නවා. නැම්ම මත ලකුණු කරා. රෙද්දේ නැම්ම මත. ඊට පස්සේ බලනවා අතහිල කොටස කීයද ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ තියෙන මට ඇවිල්ලා තියෙන 7යි. අත්‍රවමි මිම්මින් භාගයක් අඩු කරලා ආපු අගය. ඒක මේ විදිහට රෙද්ද නැම්මේ ඉඳන් හරස්ත පැත්තට ස්ථාන 2-3කින් ලකුණු කරන්න. ස්ථාන 2කින් විතර වගේ රෙද්ද නැම්මේ ඉඳන් හරස්ත පැත්තට අතහිල කොටසගේ ලකුණු කරලා ඒ හරහා අතහිල කොටස රේඛාව අදිනවා. දැන් මේ අපි අරගත්තේ අත ඉහළ කොටස කියන ආගේ වුණ මම නැවතත් කියනවා අපි මිමි හදා ගන්නකොට මම ඔයාලට කියලා දුන්නා අත්‍රවම කොහොමද දාගන්නේ කියලා. ඇඟේ ගානට ගත්ත පපුව භාවිතා කරලා. එතකොට ඒ හදාගත්තු අගේ අත්‍රවම ඒ කියන්නේ ගැඹුර. මේ තියෙන ගැඹුර කියලා මම ලියලා තියෙන්නේ. ඔය ගැඹුරින් භාගයක් අඩු කරලා තමයි අත ඉහළ කොටස දාගන්නේ. එතකොට ඒක තමයි රෙද්ද ඒ ප්‍රමාණය තමයි රෙද්ද නවලා තියෙන්නේ. වැඩිපුර මම වාස් තියලා. දැන් අතේ අත්‍රවම රේඛාව අඳිනකොට මෙන්න මේ දුර වැදගත් වෙනවා. පිටිපස් පොළවේ අත්‍රවම රේඛාවේ තියෙන දුර. මොකද දැන් හදන්නේ අතේ පිටිපස පැත්ත නිසා මේ අත්‍රවම දුර වැදගත් වෙනවා අපිට. මේ දුරට සමාන කරලා අතේ අත්‍රවම රේඛාව අඳින්න ඕනේ. දැන් මේ දුර මැනගෙන හරියටම මැනගන්න ටේප් එකක් හරි රූලක් හරි භාවිතා කරලා හරියට මැනගන්න. රූලෙන් මැනගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඔයාලට හරියට මැනගන්න පුළුවන්. මේ විදිහට රූල නවලා කොච්චරක් තියෙනවද කියලා බලන්න. දැන් රූලෙන් ඔයාලට හරියටම කොච්චරක්ද ආවේ කියලා හොයාගන්න බැරි නම් ටේප් එකකින් හරි කමන්නේ. මේ විදිහට ටේප් එක තියලා ටේප් එකකින් හරි මැනගන්න. මේ විදිහට රේඛාව දිගේ හරියට මැනගන්න. මේ දුර වෙනස් වුණොත් ගැටලුවක් එනවා. ඒකෙන්ද හරියටම රේඛාවේ තියෙන දුර මැනගන්න. මේ බාන්න ගොන්න. මෙතන මට එනවා හරියටම 8යි 8න් 5ක ප්‍රමාණයක් එනවා. ඒකෙන් අඩු කරගන්න අඟල් කාලක්. පිටිපස අත්‍රවමින් මැනගත්තු දුර 8යි 8න් 5යි. ඒකෙන් මම අඟල් කාලක් අඩු කරනවා. ඒතර 8යි 8න් 3ක් එනවා. මේ මැනගත්තු දුරින් කාලක් අඩු කරන්න ඕනේ. ඔයාලා හදාගත්තු පිටිපස් පොළවේ අත්‍රවමි දුරින් මැනගෙන ඒකෙන් කාලක් අඩු කරගන්න. ඒක හැමෝටම පොදුයි. මහත කෙනෙක් වුණත්, සාමාන්‍ය කෙනෙක් වුණත්, පොඩි ළමයෙක් වුණත් ওই පිටිපස් අත්‍රවමි දුර මැනගෙන ඒකෙන් අඟල් කාලක් අඩු කරලා මෙන්න මේ විදිහට ඒන ප්‍රමාණය මෙහෙම හැඩයට බලන්න අර අතහිල කොටස රේඛාවේ කොතනද ඒ යගේ එන්නේ කියලා. දැන් මට ඇවිල්ලා තියෙන 8 8න් 3යිනේ. මම අත දිග ලකුණු කරපු තැන ඉඳන් මෙන්න මේ විදිහට ටේප් එක තියලා බලනවා අර අතහිල කොටස රේඛාව මත කොතනද ඒ යගේ එන්නේ. 8 8න් 3 මට ඇවිල්ලා තියෙන 8 8න් 3. ඒක මෙන්න මේ විදිහට ලකුණු කරගන්නවා. ඊට පස්සේ මම එතෙන්ට රූල තියලා ඉරක් අඳිනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ රේඛාව මත තියෙන සම්පූර්ණ දුර ටේප් එකේ මැනගෙන ටේප් එක දෙකට නවලා මේ ඉරේ මැද මාක් කරගන්න. ඔය විදිහට මැද මාක් කරලා ඊට පස්සේ එතන ඉඳන් ආයේ මේ පැත්තේ මේ කොටසේ තියෙන දුරත් මැනගන්න. ඒ කොටසේ දැන් මෙතන මැද තමයි ඔය මාක් කරේ රේඛාවේ මැද. මේ මැද ඉඳන් මෙතනට නැම්ම දක්වා තියෙන දුර මැනගන්න ආපහු. ඒ ප්‍රමාණය මේ විදිහට දෙකට නවලා ටේප් එක ආපහු ඒ කොටසේ මැද මාක් කරගන්න. ඊට පස්සේ එතනින් අංශක 90ට රේඛාවක් ඇඳලා 8න් 5ක ප්‍රමාණය මෙතනින් උඩට ගන්න. 8න් 5ක්. කිට්ටුවට අඟල් භාගයක් විතර වගේ සාමාන්‍යයෙන් 8න් 5ක් විතර. ඊට පස්සේ අර මැද මාක් කරපු තැන ඉඳන් ඉස්සරහට අඟල් භාගයක් ලකුණු කරනවා. ඒ අඟල් භාගේ මාක් කරලා ඉස්සරහට අඟල් භාගයක් ඉස්සරහට මේ විදිහට අඟල් භාගයක් මාක් කරන්න. ඒ අඟල් භාගේ මාක් කරපු තැන ඉඳන් ඉතුරු ටික මනින්න.
ඉතුරු ටික මැල්ලා ඒ ප්‍රමාණය මේ විදිහට දෙකට නවන්න. දෙකට නවලා එතනත් මැද මාක් කරගන්න. ඊට පස්සේ එතනින් ගැඹුරු හැටියට අඟල් කාලක් ගන්නවා අපි. කාලයි ගන්න. ඒක හැමෝටම පොදුයි. මහත සාමාන්‍ය ඕනම කෙනෙකුට කාලයි. මේක හැමෝටම පොදුයි අඳින ක්‍රමයක් මේක. මේ ක්‍රමයට අඳින්න දැන් ඔන්න අත්වම රේඛාව මම මේ විදිහට ඇඳගෙන යනවා. අර අඟල් භාගයේ ඉස්සරහට ගත්ත එතනින් යන විදිහට තමයි අඳින්න ඕනේ. ආයි මෙතන අඟල් කාලක් එතනින් යන විදිහට මේ විදිහට රේඛාව අඳින්න ඕන. ලේසි ක්‍රමයක් ඔයාලට මම කියලා දුන්නේ. හැබැයි හරියට නිවැරදිව අත්වම දුර එනවා. ඉතින් ওই ක්‍රමයට අඳින්න ඕනේ. දැන් ඕනනම් ඔයාලට මැල්ල බලන්න පුළුවන් මේ රේඛාවේ තියෙන දුර මෙහෙම මැන්නාම පිටුපස පළුවේ අත්වම දුරට සමාන වෙලා තියෙන්න ඕනේ. දැන් අපිට පිටිපස් පළුවේ අත්වම දුර හැටියට 8.5ක් නේ ආවේ. මේ තියෙන 8.5ක්නේ. පිටිපස් පළුවේ අත්වම දුර මැන්නනේ. ඒකේ 8.5ක් ආවා. දැන් ඒ 8.5 මේ රේඛාවේ මේ විදිහට මැන්නහම තියෙන්න ඕනේ. හරි. දැන් මෙන්න මේ විදිහට ඔහොම මැනගෙන ආවම මෙන්න මේ නැම්ම දක්වා ඔහොම මැන්නහම හරියටම 8.5 මේ බලන්න. ඔන්න 8.5ක් තියෙනවා මේ. ඔන්න. ඒ කියන්නේ හරියටම අපි දුරට දුර ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ වැඩේ මේ වැඩේ හරියටම මේ විදිහට ඇඳොත් අනිවාර්යයෙන්ම ඔයාලගේ පිටිපස් පළුවේ අත්වම දුරට සමාන කරලා අතේ පිටිපස් අත්වම අඳින්න පුළුවන්. ඒතර අත මහගෙන යනකොට අතේ මදි වෙන්නෙත් නෑ, ඉතුරු වෙන්නෙත් නෑ, ගානට අත එනවා. දැන් මෙතන 8.5ක් අපි ගත්තේ. ඊට පස්සේ අත්කට මිම්ම බලනවා කීයද කියලා. අත්කට මිම්ම ඇඟේ ගානට මෙන්න මේ අත අවසන් වෙන තැනින් අත දිග අවසන් වෙන තැනින් තමයි අත්කට මිම්ම මැනගන්නේ. ඉතින් ඒකට ගානක් තව එකතු කරගන්න ඇඟේ ගානට මැනගත්ත නිසා. මේ විදිහට පොඩි ළමයෙකුට අඟලක් සාමාන්‍ය කෙනෙකුට එකමාර ලොකු කෙනෙකුට අඟල් දෙකක්. සාමාන්‍ය කෙනෙක්ට නම් අඟල් එකමාරක ප්‍රමාණයක් තමයි එකතු කරගන්න ඕනේ. ඉතින් පොඩි ළමයෙකුට අඟලක වගේ ප්‍රමාණයක්, ලොකු එක්කෙනෙකුට අඟල් දෙකක වගේ ප්‍රමාණයක් එකතු කරලා ඒන ප්‍රමාණය දෙකෙන් බෙදන්න ඕනේ. මම දැන් ඔන්න අඟල් එකමාරක් එකතු කරා සාමාන්‍ය කෙනෙක් නිසා. එතකොට ඒකට මං ඒනාගේ දෙකෙන් බෙදනවා. 9ට එකමාරක් එකතු කරා 10මාරයි දෙකෙන් බෙදනවා 5යි කාලයි. ඉතින් මේ 5යි කාල මෙන්න මේ වාටියේ රේඛාව මත නැම්මෙසිට හරස්සත පැත්තට ගන්නවා අත්කට. ඊට පස්සේ එතනට තමයි අංශේ රේඛාව අඳින්නේ. මෙන්න මේ විදිහට අපි රූල අරගෙන රූල තියලා මේ විදිහට අංශේ රේඛාව ඇද ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ අංශයේ මෙහුම් අංශේ භාගයේ අත්වමට භාගයේ තියලා වාටියේ ප්‍රමාණයට නවල කපා ගන්න. මේ විදිහට අඟල් භාගයක් තියන අංශයට රූල තියන ඇඳ ගන්න අංශයේ මෙහුම් අංශේ භාගයේ අත්වමට මෙහුම් අංශ තියනදී ටිකක් ළඟ ළඟ මෙහුම් අංශේ භාගය තියන්න නැත්නම් ওই හැඩේ වෙනස් වෙයි ඔයාලා තින්. අඟල් භාගය ටිකක් ළඟ ළඟ ලකුණු කරගෙන යන්න නැත්නම් අනිවාර්යයෙන්ම හැඩේ වෙනස් වෙනවා ලකුණු කරද්දී. මේ විදිහට අඟල් භාගයේ දිගට මඳින්න ටේප් එකෙන් ළඟ ළඟ. ඊට පස්සේ වාටිය ප්‍රමාණය අර වාටියේ තිබ්බ අඟල් 1යි කාල යටට නවා ගන්න. යට නවල තමයි මෙන්න මේ විදිහට කපා ගන්නෙ. මේ විදිහට කපලා දැන් මේ විදිහට හොම කපා ගන්න. මේ විදිහට කැපුවට පස්සේ මේකේ ඉදිරිපස අත්වම ඇද ගන්න ඕනේ. මේ පළුව මතම ඉදිරිපස අත්වම ඇද ගන්නවා. ඒ කියන්නේ පොඩ්ඩක් ගැඹුරු වැඩි කරලා අතේ ඉදිරිපස අත්වම ඒකට මේ පරතරය මැන ගන්න ඕනේ. පිටිපස් පළුව අරගෙන පපුවේ උරේසය අතර තියෙන පරතරෙම ඉන්නේ. දැන් මෙන්න මේ පරතරේ මට ඇවිල්ලා තියෙන අඟල් 3ක්. ඒ පරතරය අපි ඇඳගත්තු අතේ අත්වම යට ඉඳන් ඒ කියන්නේ අත්වම රේඛාවේ යට කෙරවල ඉඳන් උඩට මාක් කරගන්නවා. මට ආවේ අඟල් 3යිනේ. මම මේ අඟල් 3 උඩට මාක් කරගන්න මේ විදිහට. එතනින් පල්ලෙහාට ගැඹුර හැටියට 8න් 3ක ප්‍රමාණයක් මාක් කරනවා. මහත කෙනෙකුට නම් අඟල් භාගයක් විතර වගේ ගන්න. සාමාන්‍ය කෙනෙකුට 8න් 3ක වගේ ප්‍රමාණයක් ඇති. මෙන්න මෙතනින් මේ විදිහට අංශක 45 හැටියට ගන්න ඕන. 8න් 3ක ප්‍රමාණයක් මාක් කරගන්නවා. 8න් 3ක්. සාමාන්‍ය කෙනෙකුට 8න් 3ක් මහතෙක් කෙනෙකුට අඟල් භාගයක් විතර වගේ ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇඳ ගන්න ඕනේ ඉදිරිපස අත්වම ඇතුලේ යන විදිහට. අර 8න් 5 ගත්ත තැන ඉඳන් වගේ අඳින්න පටන් ගන්න. දැන් මෙන්න මේ විදිහට බාන මම රතු පයන ඇඳලා තියෙනවා. අර 8න් 5 ලකුණු කරේ අපි යන්නේ එතන ඉඳන් වගේ තමයි මේක හැඩ කරන්න පටන් ගන්නෙ. දැන් ඒ ඇඳගත්තු රේඛාව තමයි අතේ ඉදිරිපස පැත්ත. ඒකට උඩට මෙහුම් ආසි භාගයක් තියලා මේ විදිහට අහපුව ඇඳ ගන්නවා. මම ඊට පස්සේ ඒ පැත්ත කපා ගන්නවා. අඟල් භාගයක් මෙහුම් ආසේ රේඛාව දිගේ උඩට මේ විදිහට තියන්න දිගටම. තියලා මෙහුම් ආසි භාගේ මේ විදිහට දිගටම තියලා මේ අත දිග අරින්න. දිග ඇරලා ඒ පැත්ත විතරක් කපා ගන්නවා. ඒතර දැන් මේ මෙහුම් ආසි මේ තියලා කපන පැත්ත තමයි අතේ ඉදිරිපස හැටියට ගන්න අපි. අනිත් පැත්ත ඒතර අතේ පිටිපස පැත්ත හැටියට ගන්න. ඒක සාමාන්‍ය මතක තියාගන්න අතේ දෙපැත්තම එක සමානව ගන්නේ නැහැ. එක පැත්තක් ඉදිරිපස හැටියට ගැඹුර වැඩි කරලා ඇඳ ගන්න ඕනේ. ඉතින් දැන් ඒතර මේ පැත්ත මම ගැඹුර වැඩි කරලා ඇඳගත්තු පැත්ත නිසා මේ පැත්ත මම ඉදිරිපස හැටියට ගන්නවා. අනිත් පැත්ත පිටිපස පැත්ත හැටියට ගන්නෙ. හරි. දැන් මේ විදිහට තමයි එතකොට අත කපා ගන්න තියෙන්නේ.
දැන් මුලින් අපි එක අතක් නම් කපාගත්තේ මේක තියලා තව අතක් කපා ගන්නකොට අනිවාර්යයෙන්ම ඔයාලා බලන්න ඕනේ හොඳ පිට කන පිට තියාගන්න. ඒ වගේම අතේ දිග පැත්ත රෙද්දේ දික්කත පැත්තට එන විදිහට තියලා ගන්න ඕනේ. හොඳ පිට කන පිට තියාගන්න ඕනේ. මේ අතේ දිග රෙද්දේ දික්කත පැත්තට එන්න තියාගන්න. දැන් ඔන්න කොටස් ටික ඔක්කොම කපලා ඉවරයි. දැන් ඔයාලට තියෙන මේ බ්ලවුස් එක මහගන්න. බ්ලවුස් එක නිවැරදිව මහගන්න විදිය මම වීඩියෝ එකක් හදලා දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලාගෙන ඔයාලට පුළුවන් මේ බ්ලවුස් එක මහගන්න. මේ තියෙන පින්තූරේ බලන්නකෝ. මේ තියෙන අපි දැන් බ්ලවුස් එක මහලා ඉවරනට පස්සේ. ඉතින් දැන් ඔන්න ඔයාලටත් පුළුවන් මේ විදිහට ලස්සනට බ්ලවුස් එකක් මහගන්න. නැවතත් අපි මේ වගේම වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. ආයිබෝවන්.